right. අයිබෝල ළමයි මේ කොටසින් මම බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකන් ඔය මධ්‍යසාර සම්බන්ධව තියෙන පහුගිය ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ right මේකෙදී ඒ ප්‍රශ්න වලට අදාළ විවරණයක් මේ දෙකම සාකච්ඡා කරගෙන යන්න right හරි එහෙනම් වැඩේ පටන් ගමු බලන්න පළවෙනි ප්‍රශ්නේ කියන්නේ මොකක්ද CH3 CH2 CH2OH CH3 CHOH CH3 බවට පරිවර්තනය කිරීම සඳහා මින් කුමන එක උපයෝගී කරගත හැකිද කියලා අහනවා හරි මෙතන සරලයි මොකක්ද දීලා තියෙන පරිවර්තනය මෙන්න මේකයි එන්න ඕන පුතේ CH3 CH2 CH2OH පත් කරන්න තියෙන්නේ CH3 CHOH CH3 බවට ඉතින් මේක පරිවර්තනය කරන්න නම් තියෙන ලේසිම ක්‍රමය තමයි මෙතනින් ජලාණුවක් අයින් කරනවා අපි සාන්ද්‍ර සල්ෆියුරික් දාලා රත් කරනවා එතකොට CH3 CH ද්විත්ව බන්ධන CH2 හැදෙනවා ඊගාවට කණුක සල්ෆියුරික් යොදලා ඒ කියන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් සහ ජලය යොදලා මේකට ආය ජලාණුවක් ආකලනය කරනවා එතකොට මෙතෙන් H මෙතෙන්ට OH හයිඩ්‍රජන් වලට හයිඩ්‍රජන් ගිහින් මෙතෙන්ට OH වෙනවා ඉතින් ඒක නිසා ඔතනදී මින් කුමනෙක් උපයෝගී කරගත හැකිද උත්තරේ 5 සල්ෆියුරික් හරි සල්ෆියුරික් යොදා ගන්න දෙක මින් කුමනක ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා නොකරයිද මින් කුමන එක ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා නොකරයිද කියලා අහනවා අපි බලමු පුතේ මොකක්ද ගන්න පුළුවන් කියලා ඇසිටල්ඩිහයිඩ් හරි ඇසිටල්ඩිහයිඩ් අපි දන්නවා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඇල්ඩිහයිඩ් පෙන්නනවා ස්වයං සංගණන ප්‍රතික්‍රියානේ ඒක නිසා අපිට ඒකෙදී අර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල OH- සමුවේ ඇල්ඩිහයිඩ් වල තියෙන ඇල්ෆා හයිඩ්‍රජන් කෙනෙක් H ධනායනයක් විදිහට අයින් කරනවානේ පැහැදිලි නේද ඒ නිසා යා ප්‍රතික්‍රියා කරනවා ෆීනෝල් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා ෆීනෝල් සෝඩියම් එකත් ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකත් ප්‍රතික්‍රියා කරලා සෝඩියම් පීනේට් හදනවා මෙතනල් ඇල්ඩිහයිඩ් එක එහෙනම් යත් ප්‍රතික්‍රියා කරනවා ස්වයං සංගණන ප්‍රතික්‍රියාව සිද්ධ කරනවා ක්ලෝරෝෆෝම් කියන්නේ CHCl3 නේ හරි එතකොට ක්ලෝරෝෆෝම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියාවක් අපි කතා කරන්නේ නැහැ පැහැදිලිද ඊගාවට යූරියා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා යූරියා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා වායුව නිපදවනවා යූරියා වලට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම ඇමෝනියා වායුව නිපදවනවා හරි යූරියා කියන්නේ මෙන්න මෙයානේ NH2CO NH2 මේකට අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මෙයා දෙකක් ඇමෝනියා පිට කරලා සෝඩියම් කාබනේට් හදනවා එතකොට හයිඩ්‍රජන් 4 2 6 බැලන්ස් කාබන් 1 හරි ඔක්සිජන් 3 හරි නයිට්‍රජන් 2 හරි මේ තියෙන්නේ යූරියා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක දක්වන ප්‍රතික්‍රියාව හරි දාගන්න ඕන නැත්නම් ඒක නිසා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා නොකරයිද මේකට උත්තරේ වෙන්නේ ක්ලෝරෝෆෝම් උත්තරේ 4 ඊගාට මං එනවා පුතේ තුන්වෙනි ප්‍රශ්නෙට තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ ලෝහමය සෝඩියම් සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායුව මුක්ත කරන්නේ මින් කුමන සංයෝගයද කියලා අහනවා ලෝහමය සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායුව මුක්ත කරන්නේ නේ ඉතින් පළවෙනි කැල්කීනයක් ඇල්කීන සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ ආන්තික ඇල්කයින විතරයි සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ දෙවෙනියට තියෙන ඇල්ඩිහයිඩ් සෝඩියම් එක්ක ප්‍රතික්‍රියාවක් අපි කතා කරන්නේ නැහැ තුන්වෙනියට තියෙන්නේ ඊතරයක් ඊතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ
හතරවෙනියට තියෙන්නේ කීටෝනයක්. කීටෝන සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. පස්වෙනියට තියෙන්නේ මද්දසාරයක්. මද්දසාර ආන්තික ඇල්කයින වලට වඩා යම් ප්‍රමාණයක් ආම්ලිකයි. මෙයා ආන්තික ඇල්කයිනත් සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරනවා නම් මද්දසාර සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අපි දන්නවා මද්දසාර සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරනවා. නමුත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. පැහැදිලි නේද? කයිටි ගාවට. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. එහෙනම් ඔකට උත්තරේ වෙන්නේ 5 ඈ. උත්තරේ 5. හතරවෙනි ප්‍රශ්නේ බලන්න. CH3OH මද්දසාරයක් මෙතනෝ CH3CH3 එතෙන් කියන වායුව CH3CH2OH යන සංයෝගවල තාපාංක වැඩි වෙන පිළිවෙල වනුයේ කියලා කියනවා. right දැන් ඔතනදී පුතේ අවම තාපාංකයක් තියෙන්න ඕනේ කාගේද? B ගෙනේ. අවම තාපාංකයක් තියෙන්න ඕනේ B ගේ. හරි? අවම තාපාංකයක් තියෙන්න ඕනේ B ගේ. එයා ඇවිල්ලා එතෙන් වායුවක් අපකිරණ බල තියෙනවා. ඊගාවට ඉන්න දෙන්නගෙම A සහ C කියන දෙන්නගෙම හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. හරි? ඒ හින්දා එයාලගේ තාපාංක B ට වඩා වැඩි. ඒතර A සහ C කියන දෙන්නගෙන් තාපාංකය වැඩි වෙන්නේ එතනෝල් වල. හරි? ඉතින් ඒක නිසා ඔතනදී හතරවෙනි ප්‍රශ්නේ මම ආපහු චුට්ටක් පැහැදිලි කරනවා. මේකේ අඩුම තාපාංකයේ තියෙන එතේන් වල ඇයි යාගේ අපකිරණ බල. ඊටු දෙන්නගෙම තියෙන හයිඩ්‍රජන් බන්ධ. ඒකනොත් එතනෝල් වල අණුකභාරය වැඩි. ඒක වැඩිම තාපාංකයේ තියෙන එතනෝල් වල. පැහැදිලිද? එහෙනම් මේකේ උත්තරේ වෙන්න ඕනේ සංයෝගවල තාපාංකයේ වැඩි වෙන අණුපිළිවෙල වනුයේ BAC. උත්තරේ දෙන්න. BAC උත්තරේ දෙන්න. right? ඊගාවට පස්වෙනි ප්‍රශ්නේ බලන්න. පස්වෙනි ප්‍රශ්නේ කියනවා මෙන්න මෙහෙම. එතනෝල් සහ එතනොයික් අම්ලය අතර සිදුවන ප්‍රතික්‍රියාව අපොස උසස් පෙළ ශිෂ්‍යයෙකු විසින් පහත අයිරු නිරූපණය කරන ලදී. CH3COOH CH3CH2OH මධ්‍යසාරයක්. නමුත් මෙතනදී බලන්න මේ ඔක්සිජන් 18 කියන සමස්ථානිකයෙන් සලකුණු කරලා තියෙනවා. හරි? ඒතර මේක සමානයි කියලා දාන්න සමාන නෙමෙයි උතන ප්‍රත්‍යාවර්ත ලකුණ එන්න ඕනේ. right? හැදෙන්නේ CH3COOH CH3 C දිත්ත බන්ධන OO CH2 CH3 හරි. එතකොට මෙතන ධන ජලය හරි ප්‍රතික්‍රියාව සත්‍ය වශයෙන්ම සමතුලිත එකක් බව නොදැක්වීම ඌනතාවයකි. කතාව හරිනේ. දැන් මම කිව්වා ඔයාලට මෙතන එන්න ඕනේ සමතුලිතයක් නේ, සමාන ලකුණු වෙන්න බෑ. ඒක ඌනතාවයක්. කතාව හරි. O18 සමස්ථානිකයේ ජල අණුවේ තිබෙන ලෙස දැක්වීම සාවද්‍ය වේ. යන් එතන අපිට අපේ තියරි දැනුම හරියටම පරීක්ෂා කරන තැන. මොකද ඔය තියෙන්නේ පුතේ ස්ථරීකරණ ප්‍රතික්‍රියාවක්. ඒතර ස්ථරීකරණ ප්‍රතික්‍රියාවකදී අපි දන්නවා දැන් මේ CH3 C දික්ත බන්ධන OH හරි ධන CH3 CH2OH හරි මෙතන මේක 18න් සලකුණු කරලා තියෙනවා. ඒතර මේක ඇත්තටම හැදෙන්න ඕන ස්තරය කොහොමද? ස්තරය හැදෙන්නේ තමයි මේ කාබොක්සිලික් අම්ලයේ OH කාණ්ඩයක් මධ්‍යසාරයේ H පරමාණුවක් ගිහින් තමයි ස්තරය හැදෙන්නේ. කොහොමයි හැදෙන්නේ? එතකොට එන්න ඕනේ CH3CO
O18 CH2 CH3 ඇවිල්ලා ජලයෙන් එන්නයි. කොහොමයි එන්නේ? හරි? එහෙනම් ජලය හැදෙද්දී මේ O18 එන්නේ නැහැ. මෙතනින් H විතරයි එන්නේ. මෙයාගෙන යෝ H. පැහැදිලි නේද? ඉතින් මේ ශිෂ්‍යයා දාලා තියෙනවා O18 ගිහිල්ලලු ජලයට. එහෙම වෙන්නේ නැහැ. එතකොට එනම් කියනවා මෙතනදි මොකද්ද? O18 සමස්ථානිකයේ ජල අණුවේ තිබෙන ලෙස දැක්වීම සාවද්‍ය වේ. කතාව හරි. එකක් හරි. 3 ප්‍රතික්‍රියාව සත්‍ය වශයෙන් මෙච්මස් මගින් උත්පේරණය වන බව නොදැක්වීම වුණතාවේ. ඒ කතාවත් හරියටම හරි ළමයි. ඔය මධ්‍යසාර සහ කාබොක්සැලික් අම්ල අතර සිද්ධ වෙන එස්ටරීකරණ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය මගින්. ඉතින් මේවා හරියටම දන්නේ නැත්නම් මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න බෑ. පැහැදිලිද? හොඳට තියරි කාරණා විභාග කරලා තියෙන ප්‍රශ්නයක් මේක. ඕකේ එකක් හරි දෙකක් හරි තුනක් හරි. ඒ කියන්නේ පුතේ උත්තරය පහ. ඉහත 1 2 3 ප්‍රකාශ තුනම සාවද්‍ය වේ. පැහැදිලි නේද? තේරුණාද? ඊගොල්ලෝ 6 වෙනි ප්‍රශ්න බලන්න. උත්තරේ 5 ඈ. 6 වෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? පොදුවේ ඇල්කොහොල් සම්බන්ධයෙන් මින් කුමන ප්‍රකාශය සත්‍ය වේද කියලා අහනවා. රයිට්? පොදුවේ ඇල්කොහොල් සම්බන්ධයෙන් මින් කුමන ප්‍රකාශය සත්‍ය වේද? ඇල්කොහොල PI3 සමග ප්‍රතික්‍රියා කරයි. කතාව හරිනේ. අපි දන්නවා ඇල්කොහොල වලට ROH වලට PCl3 PCl5 PBr3 එහෙම දාලා රත් කරනවානේ. ඒකෙදි PI3 දාලා රත් කරන්න පුළුවන් ඈ. රයිට්? PI3 දාලා රත් කරන්න පුළුවන්. හරිද? මේවා අපි දන්නේ ROH PCl3 PCl5 දැම්මාම RCl වෙනවනේ. මේ වගේම පුතේ මේකට PI3 දාලා රත් කළොත් මෙතන RI එකක් හැදෙනවා. RI එකක් හැදෙනවා. ඒ නිසා ඒකේ කිසි ගැටලුවක් නැහැ. දෙක ඇල්කොහොල Br2 සමග ප්‍රතික්‍රියා කරයි. ඇල්කොහොල Br2 එක්ක ප්‍රතික්‍රියාවක් අපි කතා කරන්නේ HBr එක්ක නම් කතා කරනවානේ. Br2 එක්ක ප්‍රතික්‍රියාවක් කතා කරන්නේ නැහැ. ඇල්කොහොල I2 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරයි. නෑ. සියලු ඇල්කොහොල් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් I2 එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඇල්කොහොල සීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරයි. සීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මධ්‍යසාර සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කළාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඊට සියලුම ප්‍රකාශ සත්‍ය වේ. පට්ටපල් බොරු. උත්තරේ 1. 7 වෙනි ප්‍රශ්නේ බලන්න. C6H5CCH3 යටත් CH3 OH උපයෝගී කරගනිමින් මෙන්න මෙයාව සංශ්ලේෂණය කිරීමට අවශ්‍යව තිබේ. පරිවර්තනය සඳහා වඩාත් සුදුසු ආරම්භක පියවර වන්නේ කියලා කියනවා. රයිට්? HNO3 එක්ක ප්‍රතික්‍රියා කරයි කියලා තේරුමක් නැහැ. සාන්ද්‍ර නයිට්‍රික් සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මාම ජලාණුවක් අයින් කරන්න පුළුවන්. නිර්ජලීය සින්ක්ලෝරයිඩ් සමග සාන්ද්‍ර HCl දැම්මම මුද්‍රසාරයක් Cl වෙනවා. ඔව්. බලමු. මේ ප්‍රශ්නේ කරන්න නම් ඔයාලා මෙන්න මේ ප්‍රතික්‍රියාව දැනගන්න ඕනේ. මම ඔයාලට මේවා ගන්නවත්තේදී NIS කියලා නමුත් මේක වර්තමාන සිලබස් එකේ තියෙන ප්‍රතික්‍රියාවක් නෙමෙයි. නමුත් දැනගන්න ඕනේ ප්‍රතික්‍රියාවක්. මොකද්ද? RCl වලට අපි දන්නවා ජලීය මධ්‍යසාරීය KCN දැම්මොත් එනවා නේද පුතේ RCN කියන එක නයිට්‍රයිල් සංයෝගය. මෙන්න මේ RCN කියන්නේ මෙයාගේ තියෙන්නේ මෙන්න මේ විදිහටනේ ත්‍රිත්ව බන්ධනයක් එන්නේ. මේකට අපි ආම්ලික ජල විච්ඡේදනය කළොත් මෙතන RC ද්විත්ව බන්ධන OH බවට පත් වෙනවා. හරි? ඒ කියන්නේ මොකද්ද? කාබොක්සිලික් අම්ලයක් බවට පත් වෙනවා. මතක තියාගන්න. හරි? එතකොට
ඔන්න ඔය දැන් අපිට දීලා තියෙන ගානේ තියෙන්නේ මෙහෙමනේ C6H5 කියන්නේ මේ බෙන්සීන් න්‍යෂ්ටියක් තියෙනවා CCH3 CH3OH හරි. ඒතර මෙයා ප්‍රයෝගී කරගෙන අපිට හදන්න කියන්නේ C benzene CCH3 CH3 C දිත්ත බන්ධන OH හරි. මේකට කරන්න තියෙන ලේසිම දේ තමයි මෙතෙන්ට හැලජනයක් ගන්න. ඉතින් ඔතෙන්ට හැලජනයක් අරගෙන CH3 CH3 මෙතෙන්ට Cl වගේ එකක් අරගෙන ඕක Cn කරලා CH3 CH3 Cn කරලා මේක ආම්ලික ජල විච්ඡේදනය කරන එක තමයි කරන්න තියෙන ලේසිම වැඩේ. පැහැදිලිද? ඉතින් ඒතකොට මෙතෙන්ට හැලජනයක් ගන්න. දැන් මෙතෙන්ට නම් මොකද කරන්නේ? ආම්ලික ජල විච්ඡේදනය. හරි. ඔතෙන්ද දාන්න මොකද්ද? ආම්ලික ජල විච්ඡේදනය යොදනවා. හරි. ඊගාවට මෙතෙන්ට දාන්න මොකද්ද? මෙතෙන්ට අපිට පුළුවන් ජලීය මධ්‍යසාරීය KCN ජලීය මධ්‍යසාරීය KCN මේවා අපේ සිලබස් එකේ තියෙන ප්‍රතික්‍රියා. පැහැදිලිද? මෙන්න මේ ප්‍රතික්‍රියා මම අපේ සිලබස් එකේ නෑ. මේක මේ පරණ ප්‍රශ්නයක් නිසා මම කෝකටත් කියලා මේක සාකච්ඡා කරේ. නමුත් ඔයාලා මෙන්න මේ පියවර දැනගෙන තියාගන්න. සිලබස් එකේ නෑ. නමුත් නයිට්‍රයිල් සංයෝගයකට ජලයේ ආම්ලික ජල විච්ඡේදනය කළොත් ඒක කාබොක්සිලික් කාණ්ඩයක් වෙනවා කියන එක දැනගන්න. පැහැදිලිද? right මෙතන එහෙනම් මේ අපිට තියෙන්නේ මේක Cl එකක් කරගන්න අපිට ඔතන වෙන ක්‍රමයක් නෑ. සාන්ද්‍ර HCl සහ නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් දාන්නයි තියෙන්නේ. නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් කියන උත්ප්‍රේරකය හමුවේ සාන්ද්‍ර HCl දාන්න තියෙනවා. පැහැදිලිද? නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් කියන උත්ප්‍රේරකය හමුවේදී සාන්ද්‍ර HCl දාන්න තියෙනවා. right? මෙතන පේන්නේ නෑ. ප්‍රශ්නයක් ඔන්න. निर्जलीय सिंक क्लोराइड हरी निर्जलीय सिंक क्लोराइड එක සාන්ද්‍ර HCl ගන්නයි තියෙන්නේ. ඔක තමයි යන්න තියෙන පියවර ළමයි. ඒ නිසා ඕකේ ඊට සඳහන් ඇල්කොහොලය සාන්ද්‍ර HCl සහ නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් සමග ප්‍රතික්‍රියා කරවීමේ කියලා තියෙනවා මේක උත්තරේ. පැහැදිලිද? right. ඊට පස්සේ අපි යනවා 8 වෙනි ප්‍රශ්නයට. එතනෝල් එතනල් බවට පරිවර්තනය කිරීම සඳහා මින් කුමක් උපයෝගී කරගත නොහැකිද කියලා. හරි? එතනෝල් එතනල් බවට පරිවර්තනය කරන්නේ කොහොමද? එතනෝල් එතනල් බවට පරිවර්තනය කරන්නේ ඔක්සිකරණය කරලානේ. එතකොට මේකට අපිට PCC දාන්න පුළුවන්. R CH3 CH2 OH කියන්නේ පුතේ එතනෝල්. හරි? මෙයා එතනල් බවට පත් වෙනවා කියන්නේ CH3 C දිත්ත බන්ධන OH. ඔන්න එතනල්. හරි? එතකොට මේක එතනෝල් එතනල් බවට පරිවර්තනය කරන්න නම් මෙතෙන්ට අපිට ලේසිම ක්‍රමය තමයි අපි දැන් දන්න දේවල් වලින් PCC යොදන. හරි? PCC යොදන එකයි කරන්න තියෙන්නේ. උපයෝගී කරගත නොහැකිද? potassium dichromate මෙතන මේකේ තියෙන තියරි කාරණා සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න මේක අපේ සිලබස් එකට අදාළම නැති ප්‍රශ්නයක්. පැහැදිලිද? අදාළම නැති ප්‍රශ්නයක්. මොකද ඔය රත් කරන ලද කොපර් කැල්සියම් මතින් යවන සිල්ව මතින් යවන ඒවා අපි කරන්නේ නැහැ. ඒ නිසා මේක කතා කරුවයි කියලා තීරුමක් ඇත්තෙම නැහැ. ඕකේ. උපයෝගී කරගන්න බැරි වෙන්නේ ඇත්තටම උත්තරේ අංක 3. හරි? අනිත් ඒවා උපයෝග කරගන්න පුළුවන්. නමුත් මේක අපේ සිලබස් එකට අදාළ නැහැ අයින් කරලා දාන්න. පැහැදිලිද? ඊගාවට 9 වෙනි ප්‍රශ්නේ බලන්න.
CH3 CH2 CH2 වලින් ආරම්භ කරමින් CH3 twice CHBr සංශ්ලේෂණය කිරීමට අවශ්‍ය වී තිබේ. මේ සංශ්ලේෂණය සඳහා පළමුවෙනි පියවර වශයෙන් වඩාත්ම උචිත වන්නේ මින් කුමන ප්‍රතික්‍රියා මාර්ගයේද කියලා අහන නවවෙනි ප්‍රශ්න. right? ඕකේ බලන්න ඕකේ බලන්න ඉස්සරහා පරිවර්තනයේදී මොකද වෙලා තියෙන්නේ? හැම වෙලාවෙම ඒකයි අපි බලන්න ඕනේ. මේකේ දීලා තියෙන්නේ ප්‍රොපනෝල් CH3 CH2 CH2OH පත් කරලා තියෙන්නේ CH3C CH3H Br කරලා. ඒ කියන්නේ ඔයාලට තේරෙන්න ඕනේ දැන් මේකේ මේ තුන්වෙනි කාබන්ට ඇවිල්ලා ඉන්න OH කාණ්ඩය නැත්නම් ක්‍රියාකාරී කාණ්ඩය වෙනුවට මේ දෙවෙනි කාබන්ට තමයි Br සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් OH අයින් කරලා මෙතෙන්ට Br එකක් ගන්න කයලම. එහෙනම් මොකද්ද මේකට කරන්න හොඳ පරිවර්තනය? CH3 CH2 OH වලින් ජලාණුවක් අයින් කළා නම් අපිට එනවා මෙන්න මෙහෙම එකක්. CH3 CH දිත්ත බන්ධන CH2 කියන එක එනවා. පැහැදිලිද? ඊගාවට මෙයාට HBr දැම්මනම් හරි HBr දැම්මනම් ද්‍රවීය තත්ත්වය යටතේ කිසි ප්‍රශ්නයක් නැහැ මේක ගන්න පුළුවන් අපිට. එහෙනම් මෙතෙන්ට අපි දාන්නේ මොනවද? සාන්ද්‍ර සල්ෆියුරික් දාලා රත් කරලා අපිට විජලනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට අපිට කරන්න පුළුවන් P2O5 දාලා රත් කරන්න පුළුවන් නැත්නම් Al2O3 දාලා රත් කරන්න පුළුවන් මේ ජලාණු අයින් කරන්න. OH එක යාබද කාබන්ගේ හයිඩ්‍රජන් ගිහිල්ලා මෙතන දිත්ත බන්ධනයේ නිර්මාණය වෙනවා. හරි? එතකොට මේක යහනවා මොකද්ද? සාන්ද්‍ර HCl එක්ක ප්‍රතික්‍රියා කරවලා හරියන්නේ නැහැ. සාන්ද්‍ර HCl නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා හරියන්නේ නැහැ. සාන්ද්‍ර සල්ෆියුරික් සමග ફોස්ෆරස් ટ્રાයිබ්‍රෝමයිඩ් කියන PBr3 නේ. PBr3 දාලා රත් කරොත් මේකට කෙලින්ම මෙතෙන්ටයි Br එන්නේ නේ. ඒක හරියන්නේ නැහැ. බ්‍රෝමීන් එක්ක කතන්දර හරියන්නේ නැහැ. උත්තරේ තුන සාන්ද්‍ර සල්ෆියුරික් දාලා මේක විජලනය කරන්න ඕනේ. පැහැදිලිද? සාන්ද්‍ර සල්ෆියුරික් දාලා මේක විජලනය කරන්න ඕනේ. ඊළඟට අපි 10 වෙනි ප්‍රශ්නේ බලමු. 10 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? C6H5CHOH CH3 සහ C6H5CCH3CH3OH එකිනෙකින් වෙන්කර හඳුනා ගැනීම සඳහා මින් කුමක් කෙලින්ම උපයෝගී කරගත හැකිද කියලා අහනවා නේ. නොහැකි වේද? මේ බලන්න. වෙන්කර හඳුනා ගැනීමක්. එතකොට වෙන්කර හඳුනා ගැනීම ගැන කතා කරද්දී ඔයාලා ටග් ගාලා උත්තර ලියද්දී මේ ෆෝමැට් එක භාවිතා කරන්න ගම. එතකොට ඔක ඔයාලට ලේසියෙන් වැඩේ කරගන්න. CH OH CH3 මෙතන තියෙන්නේ C6H5 CH3 CH3OH මේක වෙන් කරලා හඳුනාගද්දී බලන්න මේ දෙකම මෙයා ද්විතීක මධ්‍යසාරයක් මෙයා තෘතීක මධ්‍යසාරයක් පැහැදිලිද? ද්විතීක මධ්‍යසාරයක් සහ තෘතීක මධ්‍යසාරයක් තියෙනවා. එතකොට අපි දන්නවා දැන් ওই ද්විතීක මධ්‍යසාර සහ තෘතීක මධ්‍යසාර අඳුරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ළමයි ඔක්සිකරණ ක්‍රියාවලිය. ඔක්සිකරණ ක්‍රියාවලිය දැන් ද්විතීක මධ්‍යසාරයකට ආම්ලික පර්මැංගනේට් ආම්ලික ඩයික්‍රෝමේට් දැම්මොත් මෙයා ඔක්සිකරණය වෙනවා කීටෝනයක් බවට. නමුත් අපි දන්නවා තෘතීක මධ්‍යසාර ඔක්සිකරණය වෙන්නේ නැහැ. තේරුණා නේද? ඒක තමයි හොඳම ක්‍රමය. නැත්නම් ලූකස් දාලා කරන්න යන්න එපා. මොකද ලූකස් දැම්මට තෘතීක මධ්‍යසාර ඉක්මනට ලූකස් ප්‍රතිකාරකයට
පිළිතුරු දුන්නට ද්විතීක මධ්‍යසාරත් මොකද තෘතීක මධ්‍යසාර ලූකස් ප්‍රතිකාරයකට පිළිතුරු දෙනවා ළමයි තප්පර ගානකින් කියලා කියනවා. රයිට්. එතකොට මේ ද්විතීක මධ්‍යසාරත් විනාඩි ගානකින් දෙනවා. ඒකට මේ දෙක අතර ලොකු කාල පරාසයක් නැති වෙන්න පුළුවන්. රයිට්. නමුත් තෘතීකයි ද්විතීකයි අඳුරගන්න මධ්‍යසාර අඳුරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මොකද? ඔක්සිකරණ ක්‍රියාවලිය. ඒත් අපි මේකට ආම්ලික මැංගනේට් හරි ආම්ලික ඩයික්‍රෝමේට් හරි මොනවා හරි මෙන්න මේ ඔක්සිකාරක දැම්මනම් ආම්ලික ඩයික්‍රෝමේට් හරි ආම්ලික පර්මැංගනේට් වගේ එකක් හරි මොනවා හරි ප්‍රබල ඔක්සිකාරක දැම්මනම් මෙන්න මෙයාගෙන් අපිට ලබා දෙනවා මෙන්න මෙහෙම සංයෝගයක් COCH3 right මෙතනදී ඔක්සිකරණය වෙන්නේ නැහැ මෙයා මේ විදිහටම තමයි ඉන්නේ හරි මේක ඔක්සිකරණය වෙන්නේ නැහැ ඇත්තටම right එතකොට එහෙනම් ආම්ලික පර්මැංගනේට් දැම්මනම් එයාගේ දම් පාට අවර්ණ කරන්නේ කවුද මෙයා විතරයි right බලන්න මොකක්ද ඔකේ කියන්නේ කියලා කියනවා කුමක් උපයෝගී කරගත නොහැකි වේද ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් භාවිතා කරන්න පුළුවන් ආම්ලික ආම්ලීකృత ඇමෝනියම් ක්‍රෝමේට් වලුත් පුළුවන් ක්‍රෝමේට් කියන්නේ ක්‍රෝමියම්ගේ ධන 6 අවස්ථාවනේ පුළුවන් PCl3 නම් අපිට භාවිතා කරොත් මොකද වෙන්නේ PCl3 දැම්මොත් PCl3 දාලා රත් කරන්න එපා පුතේ PCl3 දාලා රත් කළොත් දෙන්නගේම OH කාණ්ඩ වෙනුවට Cl කාණ්ඩ එනවනේ ආවයි කියලා ඔකේ තේරුමක් නැහැ ආම්ලීකృత සෝඩියම් පර්මැංගනේට් තියෙනවා නම් පුළුවන් මේ ආම්ලික පර්මැංගනේට් සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් මිශ්‍රණයක් මං කිව්වේ ඒක තියෙන මොකද්ද නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍රිතය කියන්නේ ලූකස් ප්‍රතිකාරකයේ හඳුනගන්න පුළුවන් බැරි නෑ මං කිව්වේ ඒකයි අර කාලපරාසයේ කොහොම වුණත් දැන් මේ ප්‍රශ්නෙට අනුව ලූකස් ගන්න පුළුවන් එයි මේක අහන්නේ කෙලින්ම උපයෝගී කරගත නොහැකි වේද දැන් ලූකස් දැම්මම ශ්‍රුතීක මධ්‍යසාරයෙන් ආවිලතාවය තප්පර ගානකින් දෙනවා මං කිව්වා ඔයාලට ද්විතීක මධ්‍යසාරයෙන් විනාඩි ගානකින් දෙනවා පැහැදිලිද ඉතින් ඕක සමහරට තප්පර ගානකින් වව තප්පර 59න් දීලා විනාඩි ගානකින් කිව්වා විනාඩියෙන් දුන්නොත් එහෙම එක ළඟ තියෙන්නේ එහෙම 100%ක් හැම එකම එහෙම වෙන්නේ නැහැ නමුත් ඒක අන්ෂුවර් කියලා මං කියන්නේ නමුත් භාවිතා කරන්න පුළුවන් පැහැදිලිද ඒක හොඳටම භාවිතා කරන්න පුළුවන් එකයි මම කතා කරන්නේ හොඳටම භාවිතා කරන්න පුළුවන් කෙනා කවුද මෙන්න මේ ආම්ලික ඩයික්‍රෝමේට් ආම්ලික පර්මැංගනේට් ක්‍රෝමේට් වගේ ප්‍රබල ඔක්සිකාරක මොකද මෙයා ඔක්සිකරණය වෙන්නේමනේ පැහැදිලිද හොඳටම හොඳ මේකේ නමුත් අපේ මේ ඩයික්‍රෝමේට් පර්මැංගනේට් වගේ ඔක්සිකාරක තමයි වෙන් කරගන්න හොඳටම හොඳ නමුත් මේ ප්‍රශ්නේ හැටියට එලිම උපයෝගී කරගත නොහැකි වේද කිව්වම කොහොම හරි උපයෝගී කරගන්න පුළුවන් කවුද ලූකස් ප්‍රතිකාරකයක් පුළුවන් ඒක නිසා මේකට උත්තරේ වෙන්නේ උත්තරේ අංක 3 එයා PCl3 දාලා රත් කරා කියලා මේවට Cl කාණ්ඩ එනවා රෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ පැහැදිලිද ඒ නිසා උත්තරේ අංක 3 11 වෙනි ප්‍රශ්නේ බලන්න බියුටනෝන් මෙසේ ලබාගත හැක බියුටනෝන් කියන්නේ කීටෝනයක් නේ බියුටන් දෙක ඕල් හයිඩ්‍රජනීකරණය කිරීමෙන් බියුටන් දෙක ඕල් හයිඩ්‍රජනීකරණය කිරීමෙන් බලන්නකො මේ තියෙන බියුටන් දෙක ඕල් දැන් ඔයාලා දන්නවා මේක හයිඩ්‍රජනීකරණය කළොත් CH3CO CH2 CH3 වෙනවා මෙන්න මේ හයිඩ්‍රජන් දෙන්න අයින් කළොත් අපි දන්නවක ඔක්සිකරණය කළොත් ඔක්සිකරණය කියන්නේ හයිඩ්‍රජනීකරණයක් හරි ඔක්සිකරණයක් කියන්නේ හයිඩ්‍රජනීකරණයක් කරොත් අපිට බියුටනෝන් ගන්න පුළුවන් ඊළාට බියුටන් එක ඕල් ඔක්සිකරණය කිරීමෙන් එහෙමනම් ගන්න බෑ නේද පුතේ එක ඕල් ඔක්සිකරණය කිරීම පුළුවන් මේක ඔක්සිකරණය කරන්න ඕනේ ඉතින් භාගිකවනේ නැත්තම් මෙයාව පූර්ණව ඔක්සිකරණය වුණොත් හරි
මෙයාව පූර්ණ ඔක්සිකරණය වුණොත් මේක COOH වෙනවනේ. පූර්ණ ඔක්සිකරණය වුණොත් මෙතන COH එකෙන් නවතින්නේ නැතුව ඔහොම වෙනවා. හරි. හැබැයි භාගිකව මේකට අපි PCC දැම්මනම් මෙයා මෙතනින් නවතිනවා. හැබැයි ඉතින් අපෙන් අහන්නේ බියුටනෝන් ලබා ගන්නනේ. දැන් මෙතන ඇති වෙන්නේ PCC දැම්මත් ඇල්ඩිහයිඩ් එකකින් ඇති වෙන්නේ නේ නවතින්නේ. ඒ හින්දා අපිට ඔතනදී බියුටන් නිකෝල් ඔක්සිකරණය කරලා කීටෝනයක් ගන්න බෑ ළමයි. කීටෝනයක් ගන්න බෑ. පැහැදිලි නේද? එහෙනම් ඒක අයින් කරන්න වෙනවා. බියුටනොයික් අම්ලය හයිඩ්‍රජනීකරණය කිරීමෙන් ගන්න බෑනේ. රයිට්? මොකද බියුටනෝන් ගන්න බෑ. මෙහෙම නෙවෙන්නේ බියුටනොයික් අම්ලය කියන්නේ 1 2 3 4යි COOH නේ. එතකොට පුතේ මේක කොහොමද අපි ඔක්සිහරණය කළොත් ඒ කියන්නේ හයිඩ්‍රජනීකරණය කළොත් මෙතන අපිට ලැබෙන්නේ CH3 CH2 CH2 CH2OH. අපි දන්නවා මේක හයිඩ්‍රජනීකරණය කරන්න යන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් නේ. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය දාලා මේක හයිඩ්‍රජනීකරණය කළා කියලා අපිට කාබොක්සිලික් අම්ල වල හයිඩ්‍රජනීකරණයෙන් ලැබෙන්නේ කවුද? මධ්‍යසාර ලැබෙන්නේ. පැහැදිලිද? ඒ නිසා යා ගන්නත් බෑ. බියුටනොයිල් ක්ලෝරයිඩ් ඔක්සිහරණය කිරීමෙන් බියුටනොයිල් ක්ලෝරයිඩ් ඔක්සිහරණය කිරීමෙන් එන්නේ මෙයාම. හරි? බියුටනොයිල් ක්ලෝරයිඩ් මම ඔයාලට මේකක් දීලා තියෙනවා මධ්‍යසාර නිපදවීම යටතේ CH3 CH2 CH2 COCl මේ තියෙන්නේ බියුටනොයිල් ක්ලෝරයිඩ්. හරි? මේකටත් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා මෙයාවම දාලා ජලය දැම්මම මොකද වෙන්නේ? මෙතන මධ්‍යසාරයක් නිපද වෙන්නේ මෙන්න මෙයාමයි නිපද වෙන්නේ CH3 CH2 CH2 CH2OH. ඔය මධ්‍යසාරයමයි නිපද වෙන්නේ. මම ඔය ප්‍රතික්‍රියාව ඔයාලට උගන්වලා තියෙනවා. මධ්‍යසාරය යටතේ බලන්න. රයිට්? ඊගාවට NIS එකක් යටතේ උගන්වලා තියා. එහෙනම් බියුටනෝන් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒගෙන් විතරයිනේ. ඒගෙන් විතරයි. අනිත් ඒවා එකකින්වත් කීටෝනයක් අපිට හම්බ වුණේ නැහැ. ඒක නිසා ඔක අර ABCD ප්‍රශ්නයක් උත්තරේ එන්න ඕනේ 5. ඒ විතරයි හරියන්නේ ඈ. ඒ විතරයි හරියන්නේ. 12 වෙනි ප්‍රශ්නේ බලන්න. කියනවා ඔක්සිජන් 18 සමස්ථානිකය මගින් සලකුණු කරන ලද එතනෝල් සහ සලකුණු නොකරන ලද එතනොයික් අම්ලය සාන්ද්‍ර සල්ෆියුරික් හමුවේදී ප්‍රතික්‍රියා කරන ලදී. මේ ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් වන මින් කුමන ප්‍රකාශය සත්‍ය වේද කියලා අහනවා. මේකේ CH3 එතනොයික් අම්ලය මම ගන්නවා සලකුණු කරලා නෑ COOH. සලකුණු කරන ලද O18 මේ තියෙන්නේ මධ්‍යසාරය. මේ ප්‍රතික්‍රියාවේ ඵලය දැන් මේක කලිනුත් අපි කතා කරා. මෙතන හැදෙන්නේ CH3CO මෙයාගේ OH ගිහිල්ලා මෙයාගේ H යන්නේ. එතකොට මෙතන O18 මෙතෙන්ට එනවා. CH2 CH3 හැදිලා මෙතන ජලය හැදෙනවා. පැහැදිලිද? එතන ජලය හැදෙන්න එන්නේ ආයයි කියනවා මම මෙන්න මේ මධ්‍යසාරයේ සහ කාබොක්සිලික් අම්ලයේ OH කාණ්ඩය තමයි එන්නේ. පැහැදිලි නේද? ඉතින් කියනවා මේ ප්‍රතික්‍රියාවේදී ඵලයක් ලෙස සෑදෙන ජලයෙහි 18 තිබේ වැරදි. මේ ප්‍රතික්‍රියාවේ ඵලයක් ලෙස සෑදෙන එස්තරය විකිරණශීලී වේ. කතාව හරි ඔක්සිජන් 18 සමස්ථානිකයේ විකිරණශීලී. ඒක තියෙන්නේ එස්තරේ. මේ ප්‍රතික්‍රියාවේදී ඵලයක් ලෙස සෑදෙන එස්තරයේ O18 තිබේ. ඔව් ඒ හින්දා තමයි විකිරණශීලී වෙන්නේ. මේ ප්‍රතික්‍රියාවට භාජනය නොවි ඉතිරිවන එතනොයික් අම්ලයේ O18 නැත. ඉතිරිවන එතනොයික් අම්ලයේ O18 තියෙන්න විදියක් නැහැ නෑ තමයි. පැහැදිලි නේද? රයිට්. එතකොට
එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව පුතේ ප්‍රත්‍යවර්තයිනේ. පැහැදිලිද? මේ ප්‍රතික්‍රියාව ප්‍රත්‍යවර්ත නිසා නෑ. එන්න බෑ. එන්න බෑ. ඒ කියන්නේ හොඳ ප්‍රශ්නයක් නේ. හොඳ ප්‍රශ්නයක්. මේ බලන්න. දැන් ප්‍රතික්‍රියාවට සහභාගී නොවි ඉතිරි වෙන කෙනා කිව්වම ඉතින් අපි දන්නවනේ මෙතන ඕදහාට නෑ කියලා. ඒක නෑ. හැබැයි මේක ප්‍රත්‍යවර්තයි කියන්නේ මේ පැත්තට ආයේ කැඩෙනවනේ මෙයා. මෙයා කැඩිලාවත් මෙතනින් කැඩෙන්නේ. මෙයා කැඩිලාවත් මෙතනින්ම තමයි කැඩෙන්නේ. කැඩිලා මේ කොටසට ජලයෙන් එනවා OH කාණ්ඩය ඇවිල්ලා මේක හැදෙනවා. මෙයාට ජලයෙන් එන්නේ. එතකොට ආපහු හැදුනත් එතනෝල් වලම තමයි O18 තියෙන්නේ. ඒ හින්දා කොයි වෙලාවක මාධ්‍යයේ පවතින විඝටනය නොවිච්ච මේ එතනොයික් අම්ල අණුවක O18 සමස්ථානිකයේ තියෙන විදිහක් නැහැ. පැහැදිලි නේද? ඒක නිසා ඕකේ උත්තරේ වෙන්නේ B. ඒ හිතන්න දෙයක් තියෙනවානේ. සෑදෙස්ට්‍රී O18ට හරිය. මේ ප්‍රතික්‍රියාව O18 යන එකට මේ ප්‍රතික්‍රියාවේ ඵලයක් ලෙස හැදෙන එස්ටරේ විකිරණශීලී. එතන පොඩි ගැටලුවක් තියෙනවා ළමයි. ඔව්. ගන්න වෙන්නේ උත්තරේ 3යි. C සහ D. මොකද ප්‍රතික්‍රියාදී ඵලයක් ලෙස සෑදෙන එස්ටරය විකිරණශීලී. එස්ටරය විකිරණශීලී නෙමෙයි ළමයි නේ. ඒක මමත් ඒ විකිරණශීලී කියවට විකිරණශීලී මේ ඔක්සිජන් 18 සමස්ථානිකයේ විකිරණශීලී වුණාට මේ හැදෙන එස්ටරය විකිරණශීලී කියලා කියන්න බෑ. පැහැදිලිද? එස්ටරය විකිරණශීලී කියලා කියන්න බෑ. ඒකයි ඒකට හේතුව. රයිට්. ඒතර මේකේ හරියන්නේ A වැරදි B වැරදි AB BC නෑ CD CD කියන උත්තරේ තුන CD උත්තරේ තුන කියන්නේ ඒ කියන්නේ ඔක්සිජන් 18 සමස්ථානිකයේ පරමාණු විකිරණශීලී වුණාට මේ සෑදෙන ස්තරයේ විකිරණශීලී කියලා අපි කියන්නේ නෑ ඒක අසාධාරණයි. පැහැදිලි නේද? right 13 වෙනි ප්‍රශ්නේ බලන්න කියනවා මේ පරිවර්තනය සලකන්නට CH3 twice CH2OH CH3 twice COH මොකද වෙලා තියෙන්නේ දැන් ඔයාලට තේරෙනවා ඒකේ අර කෙලවරේ තියෙන OH කාණ්ඩය ඇල්ඩිහයිඩ කාණ්ඩයක් බවට ඔක්සිකරණයක් නේ වෙලා තියෙන්නේ මේ සඳහා වඩාත් උචිත වන්නේ මෙන් කුමක්ද පොටෑසියම් ඩයික්‍රෝමේට් සමග සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවීම බෑ එතකොට ඔය ප්‍රාථමික මධ්‍යසාරය කාබොක්සිලික් අම්ලයක් බවට ඔක්සිකරණය වෙනවා ඩයික්‍රෝමේට් සල්ෆියුරික් සමග ප්‍රතිවාහ කිරීම කියන්නේ ප්‍රතික්‍රියා කරවීමක් ඒකෙදි කාබොක්සිලික් අම්ලයක් ප්‍රතිඵල වෙන්නේ සාන්ද්‍ර නයිට්‍රික් එක්ක ප්‍රතික්‍රියා කරනවා ඒක හරියන්නේත් නැහැ ඇල්කොහොලේ වාෂ්පය ඒ කියන්නේ මේකෙදි ගන්නේ වඩාත්ම උචිත වන්නේ කුමක්ද කියන එක එතකොට ඇල්කොහොලේ වාෂ්පය රත් කරන කොප උඩින් යැවීම රත් කරන කොප උඩින් යවලා මේක අපිට ඔක්සිකරණය බාල කරන්න පුළුවන් නමුත් මේක අපේ සිලබස් එකේ නැති ක්‍රියාවලියක් ඒ වෙනුවට තමයි දැන් අපි ගන්නෙ අපේ සිලබස් එකේ යනද මම මේ ප්‍රශ්නේ සාකච්ඡා කරේ ඒකයි අපේ සිලබස් එකේ යටතේ ඕකේ පරණ සිලබස් එකේ යටතේ උත්තරේ 4 මොකද්ද ඇල්කොහොලේ වාෂ්පය රත් කරන ලද කොප උඩින් රත් කරන ලද කොප උඩින් යවපුවාම මේකේ ඔක්සිකරණය භාගිකව තමයි සිද්ධ වෙන්නේ එතකොට ඔය තියෙන ඇල්කොහොලය ඇල්ඩිහයිඩයක් බවට පත් වෙනවා. නමුත් ළමයි අපේ සිලබස් එකේ යටතේ ඕකට දාන්න තියෙන එකම ප්‍රතිකාරකය මොකද? PCC. පැහැදිලිද? PCC තමයි අපිට ගන්න තියෙන. ඔගේ උත්තරේ 4. ඒ වුණාට ඔතන 4 වෙනි එකට අපිට එන්න ඕනේ අපේ සිලබස් එකේ යටතේ මොකද්ද? PCC. right? ඒකයි මම ඉතින් සාකච්ඡා කරේ. right ඊගාට 14 වෙනි ප්‍රශ්නේ බලන්න. CH3OH සහ CH3CH2OH සම්බන්ධයෙන් වනමින් කුමන ප්‍රකාශය වඩාත්ම උචිත වේද? PCl5 උපයෝගී කරගනිමින් මේ සංයෝග දෙක ගුණාත්මකව වෙන් කර හඳුනාගත හැකිය.
හරි. මේ තියෙන්නේ අදාළ මධ්‍යසාර. පැහැදිලිද? එතකොට PCl5 උපයෝගී කරගෙන පුතේ අපිට මේක ගුණාත්මක විස්තර කරන්න බෑ. PCl5 දැම්මම මෙතෙන්ටත් Cl එනවා. මෙතෙන්ටත් Cl එනවා. ඒකේ Cl ආවට අපිට ගුණාත්මක විස්තර කරන්න අමාරුයි. right? ඊගාට CH3COCl උපයෝගී කරගනිමින් මේ සංයෝග දෙක ගුණාත්මකව වෙන් කර හඳුනාගත හැකියි කියලා කියනවා. අම්ල ක්ලෝරයිඩ් දැම්මයි කියලා වැඩක් නැහැ. එහෙනම් දැම්ම ගමන් මේ වගේ ඇදෙන්නේ මොනවද? එස්ටර නිර්මාණය වෙනවා. එස්ටර නිර්මාණ වුණාට අපිට එතනදී විශේෂයෙන් ගුණාත්මකව හොයන්න බෑ. potassium chromate හරි potassium dichromate සල්ෆියුරික් සහ බ්‍රෙඩී ප්‍රතිකාරක උපයෝගී කරගනිමින් මේ සංයෝගය දෙක ගුණාත්මකව වෙන්කර හඳුනාගත හැකියි කියලා කියනවා. හරි potassium dichromate සල්ෆියුරික් සහ බ්‍රෙඩී ප්‍රතිකාරක උපයෝගී කරගනිමින් මේ සංයෝග දෙක ගුණාත්මකව වෙන්කර හඳුනාගත හැකියි. ඔව් බලන්න ඔකට ඩයික්‍රෝමේට් සල්ෆියුරික් දැම්මම මොකද වෙන්නේ? මෙයා කෙලින්ම ආම්ලික ඩයික්‍රෝමේට් වල කියන්නේ මේක කෙලින්ම COOH වෙලා හරි මෙතන ඇති වෙනවා කාබොක්සිලික් අම්ලයක්. මෙතන CH3CO CH3 වෙනවා. ඒ කියන්නේ මේක කීටෝනයක් වෙනවා. පැහැදිලිද? මේ කැලේ ඔක්සිජන් වෙලා සීඩිත්ත බන්ධන ඔක්සිජන් එනවා. ඊගාවට මේකට අපි බ්‍රෙඩී ප්‍රතිකාරකය දැම්මනම් බ්‍රෙඩී ප්‍රතිකාරකය කියන්නේ මොකද්ද? 2,4-ඩයිනයිට්‍රෝෆීනයිල් හයිඩ්‍රොසීන්. පැහැදිලිද? මෙන්න මෙයානේ NH2 NH මෙන්න මෙතන NO2 මෙතන NO2. හරි මේ තියෙන 2,4-ඩයිනයිට්‍රෝෆීනයිල් හයිඩ්‍රොසීන් දැම්ම ගමන් මෙන්න මෙයාට CH3CCH3 මේ දිත්ත බන්ධනයෙන් මේ නයිට්‍රජන්ට බැඳෙනවා. NH මෙතන NO2 මෙතන NO2. right මොකක්ද ඔක 2,4-ඩයිනයිට්‍රෝෆීනයිල් හයිඩ්‍රොසෝන් කියලා අපි කතා කරා. මේක කහ පාට අවක්ෂේපයක්. මෙයා දෙනවා ඇල්ඩහයිඩ් කීටෝන බ්‍රෙඩී ප්‍රතිකාරකයත් එක්ක ඔය කහ පාට අවක්ෂේපය දෙනවා. නමුත් කාබොක්සිලික් අම්ල වලට දැම්මයි කියලා ඒක තේරුමක්. පැහැදිලි නේද? එහෙනම් ඕකේ බලමු. බ්‍රෙඩී ප්‍රතිකාරකයේ උපයෝග කරගනිමින් සංයෝග දෙක ගුණාත්මකව වෙන් කර හඳාගත හැකි කතාව හරි. ජලීය බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සහ පේලින් ද්‍රාවණය උපයෝගී කරගනිමින් මේ සංයෝග දෙක ගුණාත්මකව වෙන් කර හඳාගත හැකි නම් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මයි කියලා මෙතන මෙතනෝල් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක මධ්‍යසාර ප්‍රතික්‍රියා කරන්නේ හරි ඊගාවට මෙතනෝල් මේක තේරුමක් නැහැ. පේලින් ද්‍රාවණයේ දාද්දි මොකද්ද වෙන්නේ? පේලින් ද්‍රාවණය මගින් ඇල්ඩහයිඩ් කීටෝන ඇල්ඩහයිඩ් ඔක්සිකරණය යන්නේ කතා කරන්නේ තේරුමක් නැහැ. උත්තරේ 15 වෙනි ප්‍රශ්නේ බලන්න. 15 වෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? CH3CH2 twice CHOH යන සංයෝගය CH3CH2 twice CO බවට පරිවර්තනය කිරීම සඳහා මොකද්ද උපයෝගී කරගන්න පුළුවන් කියලා ටොලන්ස් ප්‍රතිකාරකය භාවිතා කළ හැකිද කියලා අහනවා. ටොලන්ස් ප්‍රතිකාරකය අපි භාවිතා කරන්නේ ළමයි ඇල්ඩිහයිඩ් සඳහා. එතකොට පළවෙනි එක මධ්‍යසාරයක් ඊගාවට තියෙන්නේ කීටෝනයක්. ඔය මධ්‍යසාරයත් බලන්න මේ වගේ එකක් CH3 CH2 CH OH CH2 CH3 ඔහොම එකක් නේ තියෙන්නේ. හරි ඊගාවට ඔතන ඇති වෙන කීටෝනය බලන්න CH3 CH2 C දිත්ත බන්ධන O CH2 CH. ඉතින් මේක බවට පත් කරන්න අපිට දාන්න තියෙන ළමයි මේ ද්විතීක මධ්‍යසාරය ඔක්සිකරණය කරන්න පුළුවන් වෙන්නේ අපිට
එක්ක PCC වලින් නැත්නම් ආම්ලික KMnO2 ආම්ලික ඩයික්‍රෝමේට් CrO3 ඔය වගේ පැහැදිලිද? ටොලන්ස් වලින් බෑ. ටොලන්ස් වලින් ඇල්ඩිහයිඩ් ද්‍රව්‍යීකරණය වෙන්නේ. ජලීය පොටෑසියම් ක්‍රෝමේට් ද්‍රාවණයක් භාවිතා කළ හැකිය. ජලීය ඕකේ ළමයි හරිම උත්තරේ විදියට නම් මට ජලීය පොටෑසියම් ක්‍රෝමේට් ගන්නත් බෑ ආම්ලික පොටෑසියම් ක්‍රෝමේට් වෙන්න ඕනේ. එහෙනම් බලමුකෝ. බ්‍රෝමීන් ද්‍රව්‍ය භාවිතා කළ හැකිය වැඩක් නැහැ. ක්ලෝරින් දියර භාවිතා කළ හැකිය වැඩක් නැහැ. ඊට සඳහන් කිසිවක් භාවිතා කළ නොහැකිය. ඕකේ හරිම රසායන විද්‍යාවට අනුව ජලීය පොටෑසියම් ක්‍රෝමේට් බෑ ආම්ලික පොටෑසියම් ක්‍රෝමේට් වෙන්න කියන්නේ ආම්ලික නෙමෙයි ක්ෂාරීය පොටෑසියම් ක්‍රෝමේට් වෙන්න ඕනේ. මොකද පොටෑසියම් ක්‍රෝමේට් කියන එක ස්ථායි වෙන්නේ ක්ෂාරීය මාධ්‍යයේදී. එහෙම නැත්නම් ආම්ලික ඩයික්‍රෝමේට් වෙන්න. පැහැදිලි නේද? ඒ නිසා උත්තරේ 16 වෙනි ප්‍රශ්නේ බලන්න. 16 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? ඔයාලට දීලා තියෙනවා CH3 COH CH2 CH3 ඊතලයක් CH3 CH2 CH2 CH3 බවට පත් වෙනවා කියලා තියෙනවා. හරි? යන පරිවර්තනය සිදු කිරීම සඳහා කුමන ප්‍රතික්‍රියා අනුපිළිවෙල වඩාත්ම උචිත වේද කියලා කියනවා. රයිට් බලන්න පළවෙනි එකේ කියනවා පොටෑසියම් දැන් ඕකේ කරන්න ඕනේ මොකද්ද? ඕකේ කරන්න ඕනේ තමයි එකයි කියන්නේ. එකක් ඕනනම් ඕක ඔක්සිකරණය කරලා ඔක්සිකරණය කරපුවාම හැදෙනවා CH3C දිත්ත බන්ධන OCH2 CH3 කියන කෙනාව මේක CH3 CH2 CH2 CH3 බවට පත් කරන්නයි අපි හදන්නේ. ඉතින් ඕක කරන්න ලේසිම මෙයා ඔක්සිකරණය කරන්න ආම්ලික Cr2O72 minus දාලා ඔක්සිකරණය කළා නම් CH3C දිත්ත බන්ධන O CH2 CH3 වෙනවා. ඒකට අපි H2ත් එක්ක පැලේඩියම් දැම්මනම් එළිම මේක ගන්න පුළුවන්. right? අනිත් ඒ වගේ තියෙන්නේ H2 පැලේඩියම් දාලා හරියන්නේ නැහැ. මේකට දාන්න ඕනේ zinc Hg සාන්ද්‍ර HCl. right මෙතන ඔක්සිකරණය කරද්දී මෙයා කීටෝනේ දෙනවා zinc Hg සාන්ද්‍ර HCl දැම්මම alkane එනවා. එතකොට අපිට උතනින් උත්තරේ ගන්න පුළුවන් 2. හරි ඊට අමතරව වෙන ගන්න එකක් නෑ. උත්තරේ 2. ඔබ තමයි ක්‍රියාවලිය. right 17 වෙනි ප්‍රශ්නේ බලන්න. C8යි H18යි H8යි O දෙක අංක සූත්‍රයේ ඇති X නම් කාබනික සංයෝගය ලෝහමය සෝඩියම් සමග ප්‍රතික්‍රියා කර වායුවක් ලබා දෙයි. හරි ලෝහමය සෝඩියම් සමග ප්‍රතික්‍රියා කර වායුවක් ලබා දෙයි කියලා කියනවා. ඒ කියන්නේ ආම්ලික H පරමාණුවක් තියෙනවා. ඊගාවට වෙඩි ප්‍රතිකාරකයේ සමග තැඹිලි පහට අවක්ෂේපයක් ලබා දෙයි කියලා කියනවා. ඒ කියන්නේ ඇල්ඩිහයිඩ් හෝ කීටෝන කාණ්ඩයක් තියෙනවා. ප්‍රබල ඔක්සිකරණයකට භාජනය කළ විට ඇරෝමැටික් ඩයිකාබොක්සිලික් අම්ලයක් ලබා දෙයි කියලා කියනවා. ඒ කියන්නේ ඇරෝමැටික් ඩයිකාබොක්සිලික් අම්ලයක් ලබා දෙන්න නම් ඒක ඇරෝමැටික් සංයෝගයක් වෙන්න ඕනේ. උත්තර පහේම ඇරෝමැටික් සංයෝග තියෙනවා. ප්‍රබල ඔක්සිකරණයකට භාජනය කළ විට ඇරෝමැටික් ඩයිකාබොක්සිලික් අම්ලයක් ලබා දෙයි. ඒතකොට කෑලි දෙකම එනම් මේක හැම එකෙම බෙන්සීන්ට කෑලි දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. කෑලි දෙකම කාබොක්සිලික් වෙන්න ඕනේ ඔක්සිකරණයට භාජනය කරාම. එහෙම එකක් ඕකේ තියෙන්නේ 3යි 5 4යි 3යි 4යි තමයි ආම්ලික මොනවා හරි ප්‍රබල ඔක්සිකරණයක් දැම්මොත් ඔක්සිකරණය වෙලා කාබොක්සිලික් කෑලි දෙකක් එන්න පුළුවන් ව්‍යුහ තියෙන්නේ 3 සහ 4 විතරයි. හරි එතකොට පළවෙනි එකේ අර ඊතර කැලලක් තියෙනවා ඒක වෙන්නේ
දෙකේ OH කැලලක් තියෙනවා එක වෙන්නේ තුනේ කාබොක්සිලික් ආණ්ඩ දෙකක් එන්න විදිහක් නැහැ. පැහැදිලිද? තුනේ නෙමෙයි පහේ. පහේ කාබොක්සිලික් ආණ්ඩ දෙකක් එන්න විදිහ නැහැ. ඒ නිසා තුනේ හතරේ දෙකේ එක එන්න පුළුවන්. ජලීය සෝඩියම් කාබනේට් සමග මිශ්‍ර කළ විට වායුවක් ලබා නොදේ. ඒ කියන්නේ සෝඩියම් කාබනේට් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙනම් අපිට හතරවෙනි උත්තරේ අයින් කරන්න පුළුවන්. මොකද හතරවෙනි උත්තරේ තියෙන්නේ කාබොක්සිලික් අම්ලය. කාබොක්සිලික් අම්ල සෝඩියම් කාබනේට් එක්ක ප්‍රතික්‍රියා කරනවා. පැහැදිලිද? ආයෙනම් උත්තරේ වෙන්නේ 3. තුනේ උත්තරේ සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ මධ්‍යසාරයේ තියෙන OH කෑල්ල මේ මධ්‍යසාරයේ තියෙන හයිඩ්‍රජන්. බෙඩී ප්‍රතිකාරකයත් එක්ක දෙන්නේ අර CHO කෑල්ලේ තියෙන කාබොනයිල් කාබන්. ප්‍රබල ඔක්සිකරණයකට භාජනය කළ විට බලන්න ඒකේ තියෙන මධ්‍යසාර කෑල්ලත් ප්‍රාථමික මධ්‍යසාර කෑල්ලක් ඔක්සිකරණය වෙලා කාබොක්සිලික් අම්ලයට එනවා. ඇල්ඩිහයිඩ් කෑල්ලත් ඔක්සිකරණය වෙලා කාබොක්සිලික් අම්ලයට එනවා. ජලීය සෝඩියම් කාබනේට් මිශ්‍ර කළ විට වායුවක් දෙන්නේ නැහැ. මධ්‍යසාර සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරන්නේ නැති නිසා. ඒ නිසා උත්තරේ 3. හරි? ඊගාවට 18 වෙනි එක බලන්න. 18 වෙනි එකේ කියනවා පහත දැක්වෙන ප්‍රතික්‍රියා පටිපාට්‍ය සලකන්න. පිළිවෙලින් A සහ B අනුරූපී වීමට වඩාත් මිඩ ඇති සංයෝගය වනුයේ අපි කන්දිමු. මේකට ආම්ලික ඩයික්‍රෝමේට් දැම්ම ගමන් මෙයා COOH වෙනවා මෙයා COCH3 අපි මේක ඔක්සිකරණය වෙලා C දිත්ත බන්ධන වෙනවා මේකෙන් COOH කාණ්ඩයක් එනවා ඊගාවට මේකට දාලා තියෙන්නේ සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් මෙතනෝල් එක දාන්න ඕනේ කමක් නැහැ සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් කියලා දාලා තියෙනවා සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් දැම්මට කාබොක්සිලික් අම්ල හෝ ඒවායේ ව්‍යුත්පන්න ඔක්සිහරණය වෙන්නේ නැහැ හරි සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් මගින් ඔක්සිහරණය වෙන්නේ නැහැ කාබොක්සිලික් අම්ල සහ ඒවායේ ව්‍යුත්පන්න එහෙනම් මෙයා විතරයි ඔක්සිහරණය වෙන්නේ COH HCH3 උත්තරේ 3 පැහැදිලි නේ මේ විභව දෙක නෙමෙයි ඊගාව 19 වෙනි ප්‍රශ්නේ බලන්න ප්‍රොපේන් මෞලික ස්කන්ධය 58 හිතාපාංකය 2 මෙතිල් ප්‍රොපේන් ප්‍රොපනෝන් කියන්නේ මෙතෙත් ප්‍රොපනෝන් කීටෝනය මේ තියෙන්නේ පුතේ ප්‍රොපනෝන් හිතාපාංකය 2 මෙතිල් ප්‍රොපේන් හරි මෙන්න මෙයාට වඩා වැඩිලු කතාව හරිනේ තින්නේ ප්‍රොපනෝන් කියන්නේ කීටෝනයන් මෙයාගේ තියෙන්නේ දීද්‍රව ආකර්ෂණ බල පැහැදිලිද? ඒතර එයාගේ දීද්‍රව ආකර්ෂණ බල තියෙනවා නම් මේ දෙන්නගේ මෞලික ස්කන්ධ සමාන නම් මෙයාගේ දීද්‍රව ආකර්ෂණ බල වල ප්‍රබලතාව වැඩි. ප්‍රොපනෝන් අණු අතර හයිඩ්‍රජන් බන්ධන නොසෑදී කතාවක් හරි මෙයා අතර හයිඩ්‍රජන් බන්ධන නැහැ. පැහැදිලි කිරීමක් නැහැ. උත්තරේ දෙක. ඊගාට 20 2 මෙතිල් ප්‍රොපන් 2 ඕල් වලට වඩා කෙටි කාලයකින් බියුටන් 2 ඕල් සාන්ද්‍ර HCl නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් සමග ආවිලතාවක් ලබා දෙන නියම ප්‍රශ්නයක් ඔය ආවිලතාවය කියන සංකල්පේ ඉන්නේ කොහෙද ඇල්කයිල් හෙලයිඩ් වලින් පැහැදිලිද ආවිලතාවය කියන සංකල්පේ ඉන්නේ මධ්‍යසාර වලත් කතා කරන්න පුළුවන් අපිට ඉතින්
alkyl halide වල මධ්‍යසාර වල හරි ඕනේ කතා කරන්නේ. මේ පාඩෝ දෙක මෙතිල් ප්‍රොපන් දෙක ඕල් මෙත් එත් ප්‍රොප් දෙක මෙතිල් ප්‍රොපන් දෙක ඕල් ඕ හරි මෙයාට වඩා කෙටි කාලයකින් බියුටන් දෙක ඕල් දැන් ඔහොම තමයි කියන්නේ right 19 වෙනි ප්‍රශ්නේ හරි එතකොට නෑ 20 නේ 20 වෙනි ප්‍රශ්නේ එතකොට කියනවා පුතේ දෙක මෙතිල් ප්‍රොපන් දෙක ඕල් වලට වඩා කෙටි කාලයකින් බියුටන් දෙක ඕල් ලූකස් එක්ක ආවිලතාවයක් දෙනවා කතාව වැරදි ළමයි ලූකස් එක්ක ආවිලතාවයේ වේගයෙන්ම දෙන්නේ තෘතීක මධ්‍යසාරය. දැන් මේක තෘතීක මධ්‍යසාරය. හරි එතකොට මේ එන OH මේ R කාණ්ඩ වලින් එන ඉලෙක්ට්‍රෝන විකර්ෂණය නිසා මේ R කාණ්ඩ වලින් මේ කාබන් වෙතට එන ඉලෙක්ට්‍රෝන විකර්ෂණය නිසා මේක පහසුවෙන් ගැලවෙනවා. මේ OH කාණ්ඩය පහසුවෙන් ගැලවෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඔතෙන්ට හැලජනයක් සම්බන්ධ වෙලා තමයි ඇල්කයිල් හේලයිඩ් හැදෙන්නේ. ඒක ජලයේ අමිශ්‍ර නිසා තමයි අපි කියන්නේ මොකද්ද? ආවිලතාවක් ඇති වෙනවා කියලා. අර ලේයර් සෙපරේෂන් එක ලේයර් වලට වෙන්වීමක් වෙන විස්තර වෙන්වීමක්. පැහැදිලිද? ඉතින් පළවෙනි ප්‍රකාශය වැරදි ළමයි. රයිට් මොකද මෙයා ද්විතීක මධ්‍යසාරයක්, මෙයා තෘතීක මධ්‍යසාරයක්. ඒතකොට ආවිලතාවයේ වේගයෙන්ම දෙන්නේ තෘතීක මධ්‍යසාරවල. හරි? ඒ හින්දා පළවෙනි ප්‍රකාශය වැරදි. ඊගාට කියනවා තෘතීක කාබෝනියම් අයන ද්විතීක කාබෝනියම් අයන වලට වඩා ස්ථායී. ඒ කතාව හරි. පැහැදිලිද? ඒක නෙවෙන්නේ දැන්. මෙතන කාබෝනියම් අයනය ගැන කතා කරද්දී CH3 මෙයාගෙම හිතන්නකෝ. CH3 මෙතන ප්ලස්. මේකේ එන ද්විතීක කාබෝනියම් අයනය ගැන හිතන්න. CH3 ප්ලස්. දැන් මෙතන මෙයාගේ R කාණ්ඩ තුනකින් ඉලෙක්ට්‍රෝන දෙන නිසා මෙතනදී ධනාරෝපණයේ තීව්‍රතාව අඩු වෙනවා. අඩු වෙලා මෙයා ස්ථායී වෙනවා. නමුත් මෙයාගේ ධනාරෝපණයේ තීව්‍රතාව අඩු වෙන්නේ මෙයාට සාපේක්ෂව අඩුවෙන් තමයි මේකේ තීව්‍රතාව අඩු වෙන්නේ. පැහැදිලිද? මෙයාගේ ටිකක් ධන ගතියක් තියෙනවා. ඒ හින්දා මේ වගේ කැටායන මාධ්‍යවල අස්ථායි. පැහැදිලිද? එතකොට තෘතීක කාබෝනියම් අයන ද්විතීක කාබෝනියම් අයන වලට වඩා ස්ථායී. මේ කතාව හරි. පළවෙනි ප්‍රකාශය වැරදිනේ. ඒතර වැරදි හරි කියන්නේ උත්තරේ 4. උත්තරේ 4. ඊගාවට 21 වෙනි ප්‍රශ්නේ බලන්න. ප්‍රොපනෝන් හා ප්‍රොපන් දෙක ඕල් වෙන්කර හඳුනාගත හැක්කේ. එකක් බලමු අපි ප්‍රොපනෝන් සහ ප්‍රොපන් දෙක ඕල්. මෙතන ප්‍රොපන් දෙක ඕල්. මේ තියෙන්නේ ප්‍රොපනෝන් මේ තියෙන්නේ ප්‍රොපන් දෙක ඕල් හරිනේ මෙත් ප්‍රොප් කියන්නේ කාබන් 3යි ප්‍රොපන් 2 ඕල් හරි එතකොට කියනවා ප්‍රොපනෝන් සහ ප්‍රොපන් දෙක ඕල් එකිනෙකින් වෙන් කර හඳුනාගත්තේ ආම්ලික ඩයික්‍රෝමේට් සමග රත් කිරීමෙන් ඔව් ආම්ලික ඩයික්‍රෝමේට් එක රත් කරාට මෙයාගේ මොකුත් විපර්යාසයක් නැහැ. නමුත් මෙයා ඔක්සිකරණය වෙලා මෙයා බවට පත් වෙනවා. පැහැදිලි? එතකොට ඩයික්‍රෝමේට් වල වර්ණ විපර්යාසයක් සිද්ධ වෙනවා. හඳුනා ගන්න පුළුවන්. සිංක් ක්ලෝරයිඩ් HCl සමග පිරියම් කිරීමේ නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් සහ සාන්ද්‍ර HCl එක්ක අපි පිරියම් කරන්නේ මධ්‍යසාරනේ. හරි? එතකොට මධ්‍යසාරයක් පිරියම් කරපුවාම දැන් මෙයාට අදාළත් යන්නේ නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍ර HCl දැම්මම මෙයා හෙලෝ හයිඩ්‍රෝකාබනයක් වෙනවා. හෙලෝ හයිඩ්‍රෝකාබනයක් වෙද්දී මේකේ ජලයේ ද්‍රාව්‍යතාවක් නැති වෙනවනේ. පැහැදිලිද? ජලයේ ද්‍රාව්‍යතාවයක් නැති වෙද්දී එයා ලේයර් වලට වෙන් වෙනවා. පැහැදිලිද? එකක් ගන්න පුළුවන් ඈ. එතකොට මෙතනදී මේ නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් HCl දැම්මම මේ ද්‍රාවණයේ ලේයර් දෙකක් හැදෙනවා. අයියේ දැන් මේකේ තියෙන ජලය සහ ඊට අමතරව මේ ද්‍රව්‍යයනේ ප්‍රොපන් දෙක ඕල් කියන එක නා ද්‍රව්‍යය. ඒතර මේකට අපි
ඔය නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් නැත්නම් ඔය කියන ලූකස් දැම්මම මොකද වෙන්නේ? CH3CClH CH3 වෙනවා. එතකොට මෙයා මෙයාත් එක්ක දිය වෙන්නේ නැහැ. පැහැදිලි? එතකොට එයා නිර්ද්‍රවීය ලේයර් එකක් හදනවා. පැහැදිලිද? ඒකත් ගන්න පුළුවන් අපිට. ඊගාවට පේලිං පරීක්ෂාව සිදු කිරීමෙනි. පේලිං පරීක්ෂාවේදී පේලිං පරීක්ෂාවේදී ඔක්සිකරණය වෙන්නේ මෙයා. හරි? C ඔක්සිකරණය වෙනවානේ. පේලිං ද්‍රාවණයකදී ඔක්සිකරණය වෙන්නේ නැහැ. පේලිං පරීක්ෂාවෙන් ගන්න බෑනේ. පේලිං පරීක්ෂාවෙන් ගන්න බෑ. ඇල්ඩිහයිඩ් ඔක්සිකරණය වෙන්නේ. මෙයා කීටෝනයක්. මෙයා ඔක්සිකරණය කරන්න බෑ. පැහැදිලි නේද? මෙයා ඔක්සිකරණය වෙන්නේ නැහැ. right? සෝඩියම් සමග පිරියම් කිරීමෙන් සෝඩියම් එක්ක මෙයා හයිඩ්‍රජන් වායුව දෙනවා. පැහැදිලිද? අරයා දෙන්නේ නැහැ. මෙයා දෙන්නේ නැහැ. මෙයා මධ්‍යසාරයක් නිසා සෝඩියම් එක්ක හයිඩ්‍රජන් වායුව පිට කරනවා. පැහැදිලිද? එහෙනම් මෙයාව අපිට ඩයික්‍රෝමේට් එක රත් කරද්දි ඩයික්‍රෝමේට් වල පාට අවර්ණ කරනවා මේක ඔක්සිකරණය වෙලා මෙයා බව. හරි? ඊගාට සිංක් ක්ලෝරයිඩ් HCl එක්ක ප්‍රතික්‍රියා කරවපුවාම මෙයා නිර්ජලීය සිංක් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය කියන්නේ ලූකස්. ඒක තමයි මම මෙලිවේ මෙතන හැලජනය සම්බන්ධ වෙලා ඇල්කයිල් හේලයිඩයක් බවට පත් වෙනවා. එතකොට මෙයා ජලීය ද්‍රව්‍යතාවයක් නැහැ. නිර්ද්‍රවීය ලේයර් එකක් හදනවා. අර වගේම ආවිලතාවයක් හැදෙනවා. පැහැදිලි නේද? ඒ නිසා ඒක විනාඩි ගානකදී හැදෙන්නේ. ඉතින් විනාඩි ගානක් බලන් ඉන්න බැරි කමක් නෑ ළම. රයිට්? ඒ හින්දා ඒක භාවිතා කරන්න පුළුවන්. පේලින් පරීක්ෂාව ඇල්ඩිහයිඩ් සඳහා යෙදෙන්නේ. ඒක අපිට භාවිතා කරන්න බෑ. සෝඩියම් එක්ක පිරියම් කිරීම කරන්න පුළුවන්. මෙයා සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරේ නැති වුණාට මෙයාගේ මේ OH කාණ්ඩය සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරලා H2 වායුව නිදහස් කරනවා. එතකොට ඕකේ A හරි B හරි D හරි. ඒ කියන්නේ උත්තරේ 15. උත්තරේ 15. 22 බලන්න. ප්‍රොපනෝන්හි තාපාංකය ප්‍රොපන් දෙකෝල්හි තාපාංකයට වඩා ඉහළයි. අයියෝ ළමයි. මේකම බලන්නකෝ දැන් ඔය එකම සංයෝගය අරගෙන කරලා තියෙන්නේ. ප්‍රොපනෝන්හි තාපාංකය ප්‍රොපන් දෙකෝල්හි තාපාංකයට වඩා ඉහළයි. කතාව වැරදි ළමයි. මෙයාගේ ද්විද්‍රවාකර්ෂණ තියෙන්නේ. මෙයාගේ තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධන. එහෙනම් ප්‍රොපන් දෙකෝල්හි තාපාංකය ඉහළ වෙනවා. ඒ හින්දා පළවෙනි ප්‍රකාශය වැරදි. ප්‍රොපන් දෙකෝල්හි කාබන් ඔක්සිජන් එක් බන්ධනයට වඩා ප්‍රොපනෝන්හි කාබන් ඔක්සිජන් ද්විත්ව බන්ධනයේ ද්‍රවීය වේ. ද්විත්ව බන්ධනයේ ද්‍රවීය වේ. ඔව් ඒ කතාව හරි. මොකද මෙතනදී මෙයා කෙලින්ම ඉලෙක්ට්‍රෝන අදිනවා මෙහාට දෙකයි ඩෙල්ටා ධන ආරෝපණයක්. මේ බලන්නකෝ ඒක ගන්නතාවයි. මෙයාට දෙකයි ඩෙල්ටා ධනාරෝපණයකුත් මෙයාට දෙකයි ඩෙල්ටා ඍණාරෝපණයකුත් වෙන්නේ. පැහැදිලිද? නමුත් මෙතන එහෙම එකක් නෙමෙයි වෙන්නේ. මෙතනදී මෙයා ඩෙල්ටා ඍණ මෙයා ඩෙල්ටා ධන. මේ පැත්තෙන් ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන. මෙතන CH බන්ධනය ගත්තම CH බන්ධනය ගත්තම කාබන් ඩෙල්ටා ඍණ මෙයා ඩෙල්ටා ධන. එතකොට ඔයාලට තේරෙනවා මේකේ මෙහෙන් ඉලෙක්ට්‍රෝන ඇදලා මෙයා මත ඉලෙක්ට්‍රෝන උණතාවය ඇති කරලා හොඳට ද්‍රවීය කරනවා. මේකේ මෙහෙන් ඉලෙක්ට්‍රෝන අදින්නේ තනි බන්ධනයක් කරහා. ඒතර ඉලෙක්ට්‍රෝන ටිකයි අදින්නේ. ඒ අදින අතරේ මෙයා මෙහෙනුත් ඉලෙක්ට්‍රෝන ගන්නවානේ හයිඩ්‍රජන්ගෙන් ඔක්සිජන්. ඒ හින්දා මෙතනින් ලොකුවට ගන්න පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතන CH බන්ධනයේ ඉලෙක්ට්‍රෝන කාබන් පැත්තට. එතකොට ලොකු උණතාවක් හිටින්නේ නැහැ කාබන්. ඒ හින්දා ඒකේ ද්‍රව්‍යතාව වාඩි වෙනවා. ප්‍රොපන් දෙකෝල්හි කාබන් ඔක්සිජන් එක් බන්ධනයට වඩා ප්‍රොපනෝන්හි කාබන් ඔක්සිජන් ද්විත්ව බන්ධනයේ ද්‍රවීය වේ. කතාව හරි. පළවෙනි ප්‍රකාශයේ වැරදි. දෙවෙනි ප්‍රකාශය හරි. උත්තරේ 4 පුතේ. උත්තරේ 4. ප්‍රශ්න 22ක් ඉවරයි.